සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම. ග්‍රේඩ් 10 වල ෆස්ට් ලෙසන් එකේ තුන්වෙනි චැප්ටර් එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ ඉගෙනුම් කළමනාකරණය සම්බන්ධව. හරි අපි බලමු මොකද්ද මේ ඉගෙනුම් කළමනාකරණය කියන්නේ කියලා සහ ඒකේ තියෙන වාසි මොනවද අපිට. රයිට්. පාසල් අධ්‍යාපනය කළමනාකරණය සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් යොදා ගැනීම බොහෝ රටවල දක්නට ලැබේ. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ශිෂ්‍යයාට හා පාසල් කළමනාකාරීත්වයට ඇති පහසුකම් ලියා දක්වන්න. එහෙනම් දැන් අපේ රටෙත් මේ දවස්වල මේ කොවිඩ් එකත් එක්කම මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් තමයි පාවිච්චි කරන්නේ. Microsoft Teams එක, Zoom එක, Google Meet එක, ඊතර මෙන්න මේ වගේ distance learning සඳහා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලන්ට යම් හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ ගැන තියෙනවා. This is the facilities for student and child management in a learning management system එක. System. Right. අපි බලමු මොනවද මේකේ තියෙන දේවල් කියලා. ශිෂ්‍යයාට මොනවද තියෙන්නේ? පාසල් කළමනාකාරීත්වයට මොකද්ද තියෙන්නේ? ටීචර් කෙනෙක්ට මොනවද තියෙන පහසුකම්? ස්ටුඩන්ට් කෙනෙක්ට මොනවද තියෙන පහසුකම් කියලා. පාසලේදී නිවසේදී හෝ පහසු ස්ථානයකදී සිට අවශ්‍ය වේලාවකදී ගිණුම් එකක හා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. පාසල් පැවරුම් නිවසේදී නිම කර එසැනින් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඩිස්කෂන් එකක් යන්න පුළුවන්. සංවාද මණ්ඩපයක් හා සම්බන්ධ වීම මගින් ගැටළු ඉදිරිපත් කිරීමේ අදහස් දැක්වීමේ හා පිළිතුරු ලබා ගැනීමේ හැකියාව. වීඩියෝ දර්ශන මගින් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව. දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය නිවසේ සිටම දැනගත හැකිවීම. පාසල් කළමනාකාරීත්වයට මොනවද තියෙන පහසුකම්? ගුණාත්මක ඉගෙනුම් එකක පද්ධතියට එකතු කිරීමට හැකිවීම, පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම, ශිෂ්‍ය ගුරු හා පාසල් තොරතුරු කළමනාකරණය සහ යාවත්කාලීන කිරීමේ හැකියාව, සංවාද මණ්ඩපයක් හා සම්බන්ධ වීම මගින් අදහස් දැක්වීම, පිළිතුරු ලබා ගැනීමේ හැකියාව, ඉලෙක්ට්‍රොනික තැපැල් මගින් දෙමව්පියන් පාසල් සංවර්ධන සමිතිය සහ පාසල් ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ලැබීම සහ තොරතුරු ලබා ගැනීමේ හැකියාවයි. දැන් මේ වෙනකොටත් මේ ඩිස්ටන්ස් ලර්නින් නැත්නම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල පාවිච්චි වෙනවා. එතකොට මේ හරහා තමයි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් වල මේ වෙනකොටත් ඉගෙනුම් ක්‍රියාවලිය කරන්නේ. විශේෂයෙන් Microsoft Teams එක, Zoom එක පාවිච්චි කරනවා. ලංකාවේ දැන් ජාතික පාසල් ගොඩක දැන් මේ කොවිඩ් එකත් එක්ක මේ ක්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. දැන් ඒකත් එක්ක ඔබට ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙද්දී ගුරුවරයා assignments දෙනවා, ඒවා බලනවා, result එක පෙන්නනවා. මේකට ගොඩක් හොඳටම සාර්ථකයි Microsoft Teams එක. දැන් අපිත් කරනවා. අපි කරන්නේ ඊට වඩා ලේසි ක්‍රමයකට. මොකද අපිට ගොඩක් assessments අඩු නිසා අපි කරන්නේ YouTube එකත් එක්ක සම්බන්ධ වෙලා මේ link එක connect කරන එක. ඒතකොට ළමයින්ට මේක ගොඩක් ලේසි නිසා අපේ ක්‍රමය. මොකද හේතුව මේ පහසුකම් අඩුයිනේ අපිට. හැම ළමයෙකුටම අපිට එක ළමයෙක් දෙන්නෙට හරි මේ පහසුකම නැත්තම් අපි ඒක එහෙම කරන එක අසාධාරණ නිසා තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. ඉතින් ඔබට මේක ගැන හොඳ දැනුමක් මේ කාලය තුල ලැබෙන්න ඇති කියලා හිතනවා. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක. රයිට්. ඒතකොට ඉංග්‍රීසි මීනින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම ආයි මේක කියවන්න කාලය ගත කරන්නේ නැහැ. ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් කරන ළමයින්ට. පුංචි ප්‍රශ්නයක් අහලා තිනවා. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් සඳහා තිබිය යුතු දේවල් දෙකක් නම් කරන්න. Name two things involved in a learning management system. මොනවද ළමයි අපිට තියෙන්න ඕනි? ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් වෙනවා. අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනි. පාසල් හෝ ආයතනයේ හෝ සතු වෙබ් අඩවියක් ක්‍රියාපදිංචි වෙලා තියෙන්න ඕනි. ඒ කියන්නේ මොනවාරි software එකක් online access කරන්න පුළුවන් software එකක් තියෙන්න ඕනි. Must be registered on the website of the school or the institutions in internet access. ඊළඟට ටියුෂන්ස් කරන ගොඩාක් ගුරුවරු ටියුෂන් කරන්නෙත් මේ වගේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් පාවිච්චි කරලා. ඊළඟට ෆීස් ගෙවුවොත් විතරයි ඒ ලින්ක් එකට යන්න පුළුවන්. ෆීස් ගෙවපු නැති අයට යන්න බෑ. ඒතර මේ වගේ ක්‍රමවේද ගුරුවරු පාවිච්චි කරනවා. ඒ වගේ ෆැසිලිටිස් ගොඩක් මේ සම්බන්ධව තියෙනවා. අධ්‍යාපන ආයතනයක ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය. දැන් වැඩේ තියෙන්නේ සාවද්‍ය කියන එක. සාවද්‍ය කියන්නේ වැරදි කියන එක. රයිට්.
වයින් දෙයක් නැහැ. ඔයගලන්ට උත්තරේ පෙන්නලාම තියෙනව නේද? හරි බලන්න ඔයාලත් සිලෙක්ට් කරපු ආන්සර් එකද මේ තියෙන්නේ කියලා. වෙන ආන්සර් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. රයිට්. ඔයාලගේ මොන හරි අදහසක් තියෙනවා. අධ්‍යාපන ආයතනයක ගිණුම් කළමනාකරන පද්ධතියක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. මෙමගින් කළමනාකාරීත්වයට ආයතන ක්‍රියාකාරකම් අධීක්ෂණයට සහ විභාග ප්‍රතිඵල දැක්වීම සිදු කරගත හැකිවීම. මෙමගින් කාල පරිච්ඡේද වෙන්කර දැක්වීමට ස්වයංක්‍රීය සීනු පද්ධතියක් භාවිතා කර හැකිවීම. මෙමගින් සිසුන්ට ලබා දෙන පැවරුම් නිවසේදීම නිම කර සැනින් අප්ලෝඩ් කිරීමේ හැකියාව. එහි ඇති සංවාද මණ්ඩපයක් ෆෝරම් හා සම්බන්ධ වීම මගින් තම අදහස් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ හැකියාව. වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි අහන්නේ. Select the false statement about a learning management system in an educational institution. This will enable the management to monitor the activities of the institute and the result of the examination. Second one, using an automated bell system to distinct period. Third one, this enable student to complete their assignments at home and upload them immediately. The last one is ability to express ideas to others by joining a forum. Right. You can select a wrong answer. Right. සැමට උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව සම්බන්ධව. මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය අනු කුමක්ද? What is online distance learning? අපි බලමු මොකද්ද මේ කියන එක. අපිට දැන් එක්ස්පීරියන්ස් තියෙනවනේ. දැන් පොඩ්ඩක් මේක තේරුම් ගන්න ලේසි වෙයි. තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුවත් සමගම ඕනෑම රටක සිට Tamanට කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් සාපේක්ෂව අඩු වියදමකින් උසස් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය ලෙස හැඳින්වේ. With the development of ICT, today a person from any country can connect with a university or any other learning center of his choice and pures higher education at a considerably low cost. This is called online distance learning, right? බාර වචන ටිකක් තියෙනවා නේද? කියව ගන්න තමයි සමහර වචන. නේද? ඔව්. මේවා කියවන්න ගියොත් එලකියුෂන් ක්ලාස් එකකට යන්න වෙනවා. රයිට්. කොහොමුණත් කමක් නැහැ. සමහර වචන නම් සරල කරන්නත් පුළුවන් ඒවා තියෙනවා. නමුත් ඔබට පොදු අදහස තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රමාණවත් ඒක. ඉතින් මේ තියෙන වචනම ඕනේ ඔබේ වචනේ මේ කතාව කියන්න පුළුවන් නම් ලියන්න පුළුවන් නම් තවත් සරල කරලා ඒක වඩා සාර්ථක වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ලෝකේ තියෙන ගොඩාක් යුනිවර්සිටිස් තියෙනවනේ ළමයි. මේ යුනිවර්සිටිස් වල ඉංග්‍රීසි කෝසස් කම්පියුටර් තියෙන කම්පියුටර් නම් ටිකක් අමාරුයි. ඉංග්‍රීසි ලැන්ග්වේජස් වගේ පාඨමාලාවක් හදාරද්දී අපිට ඒ රටට යන්න වත්කම් නැති වුණාට ඒ රටේ ඩිග්‍රී එකක් ගන්න පුළුවන්, ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන්, සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. කොහොමද මේ ඔන්ලයින් ක්‍රමයට? අපි පාඨමාලා ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙලා ඔන්ලයින් පේ කරන්න පුළුවන් කාඩ් එකකින් ගෙවලා රෙජිස්ටර් වෙලා සම්බන්ධ වුණාම ඒගොල්ලෝ ඇසෙස්මන්ට්ස් එක්කම අපිට එවනවා. වීඩියෝස් එවනවා. නේද? ඒගොල්ලන්ගේ ඇක්සස් දෙනවා වෙබ්සයිට් එකට. දැන් මේ වෙනකොට මේක පවත්වගෙන යනවා ඕපන් යුනිවර්සිටි එකේ නාවල. එතකොට රෙජිස්ටර් වෙච්ච ගමන් ස්ටුඩන්ට් නම්බර් එකක් දෙනවා. එතකොට ඒකට අනුව තමයි ඇඩ් වෙන්න පුළුවන් වෙබ්සයිට් එකට. ඒගොල්ලන්ගේ ඩේටාබේස් එක ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඇතුළට ගිහිල්ලා ඊළඟට ඇසෙස්මන්ට්ස් බලන්න පුළුවන්, අප්ලෝඩ් කරන්න පුළුවන්, රිසල්ට්ස් බලන්න පුළුවන්. එක්කම වෙන්නේ ඔන්ලයින්. රයිට්? ඉතින් එක්සෑම් එකත් ඔන්ලයින් කරන්න පුළුවන්. අවසානයේ සර්ටිෆිකේට් එක ගෙදරට එනවා. ඒතර මෙන්න මේක ගොඩක් ලෝකේ හැම රටකම පාවිච්චි වෙනවා. අපේ රටෙත් මේක පාවිච්චි වෙනවා. ඔයාලට ඕන යුනිවර්සිටි එකක ඒගොල්ලන්ගේ පහසුකම් මේ විදිහට දීලා තියෙනවා නම් ෆැසිලිටිස් මොනාරි ඔන්ලයින් පාඨමාලා තියෙනවා. ඒකට මේ ආකාරයට සම්බන්ධ වෙලා අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ කාලයක ගොඩක් ඒක වැදගත් වෙනවා. right. දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ මොනවාද? What are the characteristics of distance education? මොනවාද මේකේ ගති ලක්ෂණ? බලමු මොනවාද ගති. න්‍යම්‍යශීලී කාල රාමුවක් තුල පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව. Within a flexible time frame, provide the facility
to learn. පාඨමාලා ලියාපදිංචියේදී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාවය මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලි digital library facility on joining a course මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීම පහසුකම් connect with the teacher online උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව easy to obtain teacher consultation එතන මේ ටික තියෙනවා ළමයි දැන් අපිට බලන්න අපිට පැය 24න් රෑ 12ට හරි නැගිටලා අපිට අපේ වැඩේ කරන්න පුළුවන් නේ. දැන් ඉස්කෝලේ යන වගේ උදේ 7 වෙනකොට උදේ 5ට විතර ලෑස්ති වෙලා නේද? පැය දෙකක් විතර බස් එකක ගිහිල්ලා අධ්‍යාපන ආයතනයකට ගිහිල්ලා ආයෙ හවස් වෙනකන් ඉඳලා මැරිලා තමයි එන්නේ නේද? එහෙම ඕනේ අපිට කැමති වෙලා උදේ 5ට නැගිටලත් මේක බලන්න පුළුවන්. 6ටත් පුළුවන්. පැය 24 ඕනම වෙලාව. ලයිබ්‍රරි ෆැසිලිටි එකක් දෙනවා. ඔන්ලයින් ලයිබ්‍රරි එකක් තියෙනවනේ ඒක ඇක්සස් කරන්න අර ස්ටුඩන්ට් නම්බර් එකට පහසුකමක් ලබා දෙනවා. පාස්වර්ඩ් යූසර් නේම් and පාස්වර්ඩ් එච්චරයි. සිම්පල්. අපි අර පාවිච්චි කරන්නේ Gmail එක ඊමේල් යවන්න එච්චරයි. අන්න ඒ වගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා. Facebook එකෙත් ඒ වගේ. මෙන්න මේ වගේ යූසර් නේම් පාස්වර්ඩ් දුන්නා ලයිබ්‍රරියට ගියා අදාළ බුක් එක සිලෙක්ට් කරාම PDF විදිහට අපිට පෙන්නනවා. රීඩ් කරන්න පුළුවන්. ඔන්ලයින් ටීචර් කෙනෙක්ගේ කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ අදාළ සබ්ජෙක්ට් එක කරන ගුරුවරයාත් එක්ක කනෙක්ට් වෙලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්න පුළුවන්. උපදෙස් ලබා ගන්න පුළුවන් ඒ වගේම. ඉතින් අපි මේක ඔන්ලයින් සම්බන්ධ වෙනවා කියලා කිව්වත් කමක් නැහැ. ටීචර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ටීම් එකක් ඉන්නවා ටීම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඒ පහසුකම් ටික භුක්ති විඳින්න පුළුවන්. right. මාර්ගස්ත දුරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න ඕනෑම ස්ථානයක සිට ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව. B. මාර්ගගතව ගුරුවරයෙකු සම්බන්ධ කරගෙන අධ්‍යාපනය ලැබිය හැකිය. C. ඉගෙනුම් ඒකක සංයුක්ත තැටි ආධාරයෙන් තැපැල් මගින් ගෙන්වාගෙන අධ්‍යාපනය ලැබිය හැකිවීම. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුරු වන්නේ. මේකේ මොකක්ද හරි? Aද Bද Cද? ABC තුනම හරි නම් තුනම AB පමණ නම් AB, BC නම් BC, AC නම් AC. ඔයාලට කැමති එකක් කල්පනා කරලා බලලා හොඳට හිතලා සිලෙක්ට් කරන්න. right. හරි. ඊළඟට අපි බලමු සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදවුම්. සෞඛ්‍ය ශාස්ත්‍රයේදී භාවිතා වන නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ නිසා බොහෝ කාර්යයන් පහසු වී ඇත. ඉන් කීපයක් නම් කරන්න. The state of the art equipment used in the healthcare industry has made many tasks easier, just to name a few. හරි බලමු මොනවද කියලා. ශල්‍ය කර්ම සඳහා යොදා ගන්නා වීඩියෝ දසුන් ලබා ගත හැකි කැමරා සහිත උපකරණ. There are surgical devices with cameras which can record the surgical procedures while surgery is carried out. වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කිරීම සඳහා යොදා ගන්න නවීන උපකරණ. Devices and appliances which are used in the practical training of doctors and nurses. ඉතින් ශල්‍ය කර්ම සඳහා යොදා ගන්න වීඩියෝ දසුන් ලබා ගත හැකි කැමරා සහිත දැන් ඔය ગેස්ට්‍රයිටිස් වගේ ලෙඩකදී කැමරා එකක් තමයි උගුරෙන් බස්සන්නේ නේද අපිට කියන එන්ඩොස්කෝප් එකක් කරනවා කියලා. ඒතර මේ සඳහා පාවිච්චි වෙන්නේ ICT. ICT තමයි පාවිච්චි වෙන්නේ. කම්පියුටර් එක තමයි කනෙක්ට් කරලා තියෙන්නේ ඩිස්ප්ලේ එකෙන් බලන්න පුළුවන් කොහොමද කැමරාස් වල බඩේ ඇතුළේ තත්ත්වය කියලා නේද? දැක්කොත් කලන්තේ වගේ එනවා. හරි. ඊළඟට ડોක්ටර්ස්ලා නර්සස්ලා පුරුදු කරන්න අලුත් ටෙක්නොලොජි එක ICT ඇප්ලයි කරලා තිනවා. ඒ කියන්නේ හොස්පිටල් එකක් ඇතුලේ තියෙන ඔපරේෂන් තියටර් එකට ගියොත් ඔපරේෂන් තියටරේ තියෙන සියලුම equipments කනෙක්ට් කරලා තියෙන equipments machineries වලට ICT කම්පියුටර්ස්ම තමයි. අපි Windows නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකට අදාළ software එකක් දාලා තිනවා. ICT තමයි එතන ඇප්ලයි වෙන්නේ. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් කොයි වගේ මට්ටමකටම ICT ඇවිල්ලා තියෙනවද කියලා. ලංකාවේ දැන් මේ විදිහටම තමයි වෙන්නේ වැඩි. CT ස්කෑන් යන්ත්‍ර ගත්තත්, CAT ගත්තත්, CAT ස්කෑන් යන්ත්‍ර නේද? මේ විදිහට ගත්තොත් අපගේ සෞඛ්‍ය
රැකවරණයේදී තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතා වන අවස්ථා බොහෝමයක් ඇත. ඉන් සමහරක් පිළිබඳව සලකා බලමු. There are many uses of ICT in our healthcare. Let us consider some of them. වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණ භාවිතය. රෝග හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර ලබා දීමට සමත් ඉතා දියුණු තාක්ෂණයෙන් යුක්ත යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මේ වන විට නිපදවා ඇත. මෙමගින් රෝගිය උත්සන්න වීමට පෙර රෝගය හඳුනා ගැනීමට සුදුසු ප්‍රතිකාර හඳුනා ගැනීමටද සුදුසු ප්‍රතිකාර සඳහා යොමු වීමටද හැකියාව ඇත. ළමයි විශේෂයෙන්ම දැනගන්න ඕන අපේ රටේ මේ වෙනකොට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මේ කැන්සර් ප්‍රශ්නේ. පිළිකා තත්ත්වය. ගොඩාක් අයට දැන් මේක තියෙනවා. මේ මෑතක මගේ හොඳම යාළුවෙක්ගේ අම්මා කෙනෙකුත් ඔපරේෂන් එකක් කරා මේ පිළිකාවක් පස්සේ තමයි දැනගත්තේ. කෙන් ටිකක් දවස් ගිහින් හැබැයි තව ටිකක් පරක් වුණා නම් ජීවිත අනතුරකුත් තිබුණා. ඉතින් මේක දැනගත්තේත් ඇත්තරම ස්කෑන් වලින් ස්කෑන් එකකින්. ඉතින් මේක වේලාසනින් දැනගත්තම ඒක මොන හරි ප්‍රතිකාර දීලා ඒක හොඳ කරගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඔබ ඒක දන්නවා. ඉතින් මේක පහුවෙලා දැනගත්තොත් එහෙම අපි කාලයක් ගිහිල්ලා එහෙම කරගන්න අමාරු සමහර ජීවිතක්ෂයට වුණත් පත් වෙන්න පුළුවන්. මේවා වේලාසනින් දැනගන්න එක පරීක්ෂණ කරලා. ඉතින් මේ පරීක්ෂණ තාප ගොඩක් කලකට පාවිච්චි වෙන්නේ පරිගණක යන්ත්‍ර. විවිධ වර්ගයේ පරිගණක යන්ත්‍ර නැත්නම් විවිධ වර්ගයේ computer machines තමයි පාවිච්චි වෙන්නේ. A large number of state of the art equipment for diagnosing and treating diseases has been developed. It helped to diagnose the disease before the onset of the disease and to seek appropriate treatment. එම උපකරණ වලින් කිපයක් පහත වේ. ඒවා කෙටියෙන් පහදන්න. below are some of those tools. Explain them briefly. right අපි බලමු මොනවද කියලා. පරිගණක ආරක්ෂක ශරීර ස්තර X-ray යන්ත්‍රය. සිංහල එක නම් කියන්නත් අමාරුයි මතක තියාගන්නත් අමාරුයි. ඒක නිසා අපි සරලව මතක තියාගමු CAT කියන එක. Computerized Axial Tomography Machines. මේක කෙටි ප්‍රශ්න වලට MCQ වලදී අහනවා. What do you mean CAT? නැත්නම් CAT කියන එක දීලා answers කීපයක් තියෙනවා. හරි meaning එක select කරන්න ඕනේ. හරි. මොකද්ද බලමු මේකෙන් වෙන්නේ මේ machine එකෙන්. මේ යන්ත්‍රයේ මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන්නින් වශයෙන් ත්‍රිමාන ලෙස රූපගත කළ හැකි. රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා මෙය බොහෝ උපකාරී වේ. Using these machines, 3D images of different part of the body can be made. These images are helpful in the diagnosis of diseases. Right. එතකොට මේ CAT machine එකයි අපේ කැන්සර් හොස්පිටල් එකේ තියෙනවා මේක. තවත් ප්‍රධාන පෙළේ හොස්පිටල් කීපයක තියෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ. 3D විදියට අපිට ස්කෑන් කරලා බලන්න පුළුවන්. ඒතර මේක ගොඩාක් ලොකු පහසුකමක් විවිධ රෝග අබාධ සඳහා ප්‍රතිකාර කිරීමේදී. right. MRI එක. මේක නම් අහලා තියෙනවනේ MRI එකක් කරන්න ඕන කියලා. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. Magnetic Resonance Imaging Machine. MRI. රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස් වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම මේ යන්ත්‍රය මගින් සිදුවේ. රූප සටහන් ලබා ගන්න පුළුවන් MRI එකක් කරාට පස්සේ. These machines can create a digitalized images of internal organs of the body by using strong magnetic field and radio waves. These images are very helpful in the detections and deciding on treatment of diseases. The රෝග වලට බෙහෙත් කරද්දී ඉතින් නිකම්ම අපිට පේන්නේ නැතුව කරන්න බෑනේ ડોක්ටර්ස්ලාට. මම කරන්නේ ડોක්ටර්ස්ලාට. ඉතින් ඒක නිසා යාලා මේ විදියට විවිධ ස්කෑන් වර්ග ලියලා දෙනවා. ඒ අදාළ වේදනාවන් කියන්නේ අසනීප තත්ත්වයන් වලට. එතකොට ඒ අනුව ඒ රිපෝට් එක බලලා තමයි යාලා බෙහෙත් නියම කරන්නේ. නැත්නම් තවත් පරීක්ෂණ වලට යොමු කරන්නේ. ඉතින් මේක විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ වෙන දෙයක්. ඉතින් ඒ සඳහා විශාලම දායකත්වය සපයනවා පරිගණක තාක්ෂණය හරහා. ECG Electrocardiogram Machine.
නේද කෙලින්ම ගිය ගමන් ECG එකක් ගන්න හොස්පිටල් එකකනේ පපුව රිදෙනවා නේද මේ වගේ දෙයකට ගියපු ගමන් ECG එකක් අරන් බලලා තමයි බෝඩ් එකට දාන්නේ රයිට් හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා මෙම යන්ත්‍රය යොදා ගැනී හෘදයේ සිට ශරීරයේ අනිකුත් ඉන්ද්‍රයන් වෙත රුධිරය සැපීමේදී හෘදයේ ඇතිවන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්ථාරිකව කඩදාසියක සටහන් වීම මෙහිදී සිදුවේ. හරි බලමු මොකද්ද මේ කියලා. This machine is used to monitor the heartbeat when the heart pumps blood to different part of the body. Some electrical impulse are produced. These machines record the electrical impulse. Right. ඇත්තටම අභ්‍යන්තරයේදී නම් මම දන්නෙත් නෑ නේද මේ තරම් කියන්නේ electrical impulse එකක් කියලා. විද්‍යුත් ස්පන්දනයක් වගේ. දෙයක් පල්ස් එකක්. right. ඒතර මෙන්න මේක සටහන් වෙන එක තමයි වෙන්නේ අපි සරලව කියනවා නම් හෘදයේ ක්‍රියාකාරීත්වය නේද? heart beat එක නේද? උඩ පල්ලෙහා යන්නේ අර ECG එකක් ගත්තාම නේද? ඒක අපිට තේරෙන්නේ නැහැ දැක්කම. හැබැයි ડોක්ටර් කෙනෙක්ට ECG එකක් දැක්කම කියන්න පුළුවන් එයාගේ heart beat එක කොහොමද heart එක නේද නවතින්නද යන්නේ නේද? මෙහෙම කියන්න පුළුවන්. ඉතින් කවුරු හරි මිය ගියාම නම් අපි දන්නවා කී ගාලා නේක සවුන්ඩ් එකක් එනවා. අර රේඛාව ඉහළ පහළ යන්නේ නැහැ. සරල රේඛාවක් විදිහට තමයි පෙන්වන්නේ. ඒක පොඩ්ඩක් නේද අපි නේද ෆිල්ම් වල නේද කතාවලත් දැකලා තියෙනව නේද? එහෙම අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක මතක තියාගන්න. මේ ක්‍රමය හොඳයි. ECG එක ECG මැෂින් එක. ඒතර මේකත් පරිගණකයක් විදිහට තමයි අපි සලකන්නේ. හරි එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි අපි ඊතුරු යන්ත්‍ර ටික හෙල්ත් සෙක්ටර් එකේ තියෙන අපි ඊළඟ දවසේ කතා කරමු එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න